කතා කරනවා. හැම දෙයක්මත් කතා කරනවා. හැම තැනමත් කතා කරනවා. ඔබත් කතා කරනවා. මමත් කතා කරනවා. කෙලින්ම අහන්න, කෙලින්ම කියන්න. අපි කතා කරමු. අනුරායි, ඉතින් කොහොමද? විශේෂයෙන් මේ දවස්වලදී මැතිවරණත් එක්ක තමයි බොහෝ වැඩ කටයුතු නිරතලා ඉන්නේ. ඔව්. එතකොට දැන් ඔයා රටේ ජනාධිපති වෙන්න හදනවා. එතකොට ඒකට ඔයාට තියෙන සුදුසුකම් අපිට කතා කරන්න වෙනවා. සමාජයටත් කතා කරන්න ඕන වෙලා තියෙනවා. ඉතින් අපි ඒකට අවකාශයක් මෙතන හදලා තියෙනවා. ඒකේ සීමාවක් නැහැ. හැබැයි අපි අද සීමාවක් ලකුණු කරනවා. මනුෂ්‍යත්වය තමයි සීමාව. ඉතින් මනුෂ්‍යත්වයේ මත ඉඳගෙන අපි දේශපාලනය කතා කරමු. අපි මෙහෙම කතාව පටන් ගමු. අනුරායියා කොතනින්ද ජීවිතේ පටන් ගන්නෙ? විශේෂම අපි හිතනවා හැම කෙනාගේම ජීවිතේ විශේෂ හැරවුම් ලක්ෂ තිබෙනවා. මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් එකක් පාසල් අවදී. අනිත් එක මා දේශපාලනට ඇතුළත් වීම. අනිත් එක විශ්වවිද්‍යාල අවදී. නැවත 1994න් පසු ප්‍රසිද්ධ දේශපාලනට අවතීර්ණ වීම. ඒ හැරවුම් ලක්ෂ වලින් තමයි අපේ ජීවිතේ වෙනස් මාවතයන්ට වෙනස් දිශාවන්ට යොමු කරලා තිබෙන්නේ. ඔව් එතකොට අනුරායියේ ගම් පළාත ගැන මට පොඩ්ඩක් ඉස්සර කියන්න පොඩි කාලේ ගැන. විශේෂම මම ඉපදුනේ ගලේවිල දේවව්ව කියන ප්‍රදේශයේ. නමුත් හැදී වැඩුණේ තඹුත්තේගම කියන ගම් ප්‍රදේශයේ. ඉතින් ඒ 1970 80 දශකයේ ග්‍රාමීය ජනතාවගේ දුවදරුවන් මුහුණ දුන් පොදු ගැටලු සහ පොදු දුෂ්කරතාවයන්ට මාද මුහුණ දී තිබෙනවා. ඒ නිසා ඒ අවදියේ ගමක දරුවෙක්, ගමක තරුණේ, ගමක පාසල් ළමයි මුහුණ දීපු දේ තිබෙනවා නම් ඒ සියල්ල මගේ ජීවිතය ඇතුළත් වී තිබෙනවා. විශේෂම ගත්තොත් මගේ පාසල් අවදිය පටන් ගන්නේ තමුත්තේගම ගාමිණී මහාවිද්‍යාලයේ. ඒ තමුත්තේගම ගාමිණී මහාවිද්‍යාලය ඒකෙත් විශේෂයක් තිබෙනවා. ඒ කියන්නේ අපි තමයි එම විද්‍යාලයේ අවසන් සාමාන්‍ය පෙළ සිසුම් කණ්ඩායම. මොකද අපෙන් පසුව මධ්‍ය මහාවිද්‍යාලයක් අලුතෙන් ආරම්භ වුණා. ඉතින් ගාමිණී මහාවිද්‍යාලය ප්‍රාථමික විද්‍යාලය බවට පත් වුණා. ඒ නිසා එතනින් පස්සේ සාමාන්‍ය පෙළ සිසුලිම පාසලේ නෑ. ඒ වගේ මධ්‍ය මහාවිද්‍යාලයේ පළමු දරු පරම්පරාව මේ උසස් පෙළ දරුවන් බවට පත් වුණේ අපේ පන්තිය. අපි තමයි එහි පළවෙනි දරුවන්. විශේෂයෙන්ම පාසලේදී හිටිය විශාල ගුරුවරු සහ ගුරුවරියන් විශාල ප්‍රමාණයක්. ඔවුන් බස්නාහිර පළාතෙන් තමයි අපේ පළාත් වලට වැඩි අධ්‍යාපනය ලබා දීම සඳහා පැමිණලා තිබුණේ. විශාල දුෂ්කරතාවයන් අපහසුතාවයන් පාසලේ තිබුණා. එතන හිටපු විශේෂ ගුරු පරම්පරාවක් අපිව විශේෂ අවධානයන්ට යොමු කොට අපේ ගොඩනැගීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරලා තිබෙන බවත් මම මතක් කරොත් හොඳයි කියලා මම හිතනවා. එතකොට දැන් අනුරායියා නියෝජනය කරන පරම්පරාවයි අපි නියෝජනය කරන පරම්පරාවයි දෙකක්. එතකොට මේ පරම්පරා දෙක අතරේ අත්දැකීම් වල පරස්පරතාවයක් තියෙනවා. දැන් ඔබ පාසල් අවදිය ඉවර කරලා විශ්වවිද්‍යාලයට පිවිසෙනවා. දැන් ඔබ විශ්වවිද්‍යාලයට පිවිසෙනකොට තිබුණු සමාජ වටපිටාව කොයි වගේද? විශේෂම ඇත්තටම මා දේශපාලනයට සම්බන්ධ වෙනවා 1988 දී. කියන්නේ 1987 දී පමණ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක යම් සබත්තාවෙන් සහ යම් ක්‍රියාමාර්ගවල සිටියත් 1988 අගභාගයේදී මා ජනතා විමුක්ති පෙරමුණේ අපේ පක්ෂේ පූර්ණ කාලිනික සමාජිකයෙක් හැටියට වැඩ කරන්න පටන් ගන්නවා. ඒ වගේම 1988 89 තිබුණු ඒ සිවිල් යුද්ධයේ අවසන් වීමත් සමගම අපිත් එක්ක එකට හිටපු අපිත් එක්ක බොහෝ දේ බෙදා හදාගත්තු බොහෝ පිරිසක් අපිට අහිමිව තිබුණා. අපේ ගම්වල ජීවත් වෙච්ච තරුණ තරුණියන්ට මාවත් දෙකක් තෝරාගෙන තිබුණා. සමහර අය තෝරාගත්තා මේ පීඩාවට ලක් වී තිබෙන සමාජයේ මේට වඩා යහපතක් බවට පත් කරගත යුතුයි කියන මාවත තෝරාගත්තු විශාල තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් හිටියා. ඒ වගේම මේ පීඩාවෙන් ගොඩේම සඳහා Tamanටම රැකියාවක් සොයාගත යුතුයි කියන තරුණ පරම්පරාවකුත් හිටියා. හැබැයි ඔවුන්ගේ රැකී අවස්ථා විශාල ප්‍රමාණයක් නිර්මාණය වුණේ හමුදාව සහ පොලිසිය තුල. ඒ නිසා එක අතකින් අපිත් එක්ක තෝරාගත්තු මාවතේ දේශපාලන මාවතේ තෝරා ගන්න ලද විශාල පිරිසක් අපිට අහිමි වෙලා තිබෙනවා වගේම තමන්ගේ ජීවන වෘත්තියක් තමන්ගේ ගමන් මාවත හැටියට පොලිසිය සහ හමුදාව තෝරාගත්තු
විශාල සහෝදර පරම්පරාවක් අපිත් එක්ක එකට හිටපු බොහෝ දෙනෙක් අපිට අයින් වී තිබෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාල ආරම්භය කියලා කියන්නේ අපිත් එක්ක එකට අධ්‍යාපන හදාරපු, අපිත් එක්ක එකට ගමේ සෙල්ලම් කරපු, අපි එකිනෙකා සහෝදරත්වයෙන් අත්වල බැඳගෙන ජීවත් වුණු බොහෝ දෙනෙක් අහිමි වෙච්ච තත්ත්වයක් ඇතුළේ තමයි අපි විශ්වවිද්‍යාලයට අවතීර්ණ වන්නේ. ඉතින් එදත් විශ්වවිද්‍යාල දරුවන් හැටියට අපි මුහුණ දීපු දුෂ්කරතාවයන්, ගැටලු මම හිතන ඒ ආකාරයෙන්ම නොවුනත් ඒ ගැටලු වල තියෙන මූලය, ඒ ගැටලු වල තියෙන අභ්‍යන්තර අර්බුදයට අදත් මා විශ්වාස කරනවා නව තරුණ පරම්පරාවත් මුහුණ දෙනවා ඇති කියලා. ඔව්. එතකොට දැන් මට ඕනේ මෙතනින් දැන් අපේ සාකච්ඡාවේ අරමුණ අද දැන් අපි අහන්න ඉන්න ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ප්‍රශ්න වලට අපි උත්තර දෙන්න ඕන. මම මේකට මෙහෙම පිවිසෙන්න. දැන් මේ ලෝකේ හැම මිනිස්සෙකුටම චෝදනා තියෙනවා. ඔබටත් චෝදනා තියෙනවා, මටත් චෝදනා තියෙනවා. අපි හැමෝටම චෝදනා තියෙනවා සහ අපි හැමෝම හැම වෙලෙම වෙනකෙකුට චෝදනා කරනවා. සහ සමහර වෙලාවල් වලට අපි මේ චෝදනාවට උත්තරයක් දෙනවා. එතකොට දැන් ඔබත් මේ සමාජයේ බොහෝ දෙනෙක්ට චෝදනා එල්ල කරලා තියෙනවා. ඒ වගේම ඔබටත් චෝදනා තියෙනවානේ. එතකොට මේ අපි මේ අවකාශය හදලා තියෙන්නේ මේ චෝදනාවට උත්තර දෙන්න. බලන් ඉන්න ඔබටත් පුළුවන් ඔබගේ චෝදනා අපට යොමු කරන්න #askakd හරහා. හරි. අපි මෙහෙම මේ ප්‍රශ්නෙට පිවිසෙමු. දැන් ඔබ හිතන විදිහට දැනට ඔබට එල්ල වෙලා තියෙන බරපතලම අභියෝගය මොකද්ද? විශේෂයෙන්ම අප සතුව තිබෙන බරපතලම අභියෝගය තමයි මේ සමාජයේ කොහොමද අපි ඥානනය කරන්නේ? මේ සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනාට තමන්ගේ ජීවිතය ඇතුලේ අත්දැකීම් විශාල ප්‍රමාණයක් එකතු කරලා තිබෙනවා. මේ සමාජ ක්‍රියාදාමයත් එක්ක ඉදිරියට ගමන් කරන්න බැරි බව. ඒ තරුණයෙක් නම් ඔවුන්ගේ අපේක්ෂාවන් සහ බලාපොරොත්තු මුළුමනින්ම බිඳ වැටුණු සමාජයක් නිර්මාණය වී තිබෙනවා. ඒ පාසල් දරුවෙක් නම් අනාගතයට Tamanට කවර වර්ගයේ අනාගතයක් හිමි වේවිද කියන සැක සංකාවකට පත් වී තිබෙනවා. ඔබ වැඩිහිටියෙක් නම් ඔබේ මූලික ජීවන උපායන් සාර්ථකව ඉටු කරගනිමින් අනෙකුත් මිනිස් ජීවිතයට අවශ්‍ය වෙන උවමනාවන් ඉටු කරගනිමින් ස්ථාවර ජීවිතයක් ගත කරන්න පුළුවන් කියන ප්‍රශ්නේ මතුවී තිබෙනවා. ඒ නිසා සමාජයේ සෑම ස්තරයක්ම සැලකිය යුතු ප්‍රමාණයකින් යම් වෙනසක් පිළිබඳව අදහසක් තිබෙනවා. හැබැයි වෙනස පිළිබඳ අදහස තිබුණාට ඒ වෙනස එකිනෙක එක මාවත් වලින් තෝරාගන්න උත්සාහ කරමින් තිබෙනවා. විශාල තරුණ පරම්පරාවක් කල්පනා කරනවා. තමන්ගේ මේ ජීවිතේ වෙනස අත්පත් කරගන්න පුළුවන් අපේ රට අත්හැරලා ගොස් කියන. ගොවි ජනතාව නම් කල්පනා කරනවා. තමන් වගා කරමින් තිබෙන වී වෙනුවට කෙසෙල් වගා කරලා තමන්ගේ ජීවිතේ වෙනස අත්පත් කරගන්න පුළුවන් වේවි කියලා. ගමේ ජීවත් වෙන සාමාන්‍ය අම්මලා අක්කලා කල්පනා කරනවා. මේ රට අත්හැරෙමින් ගෘහ සේවිකාවකට හෝ කුමන හෝ වෘත්තියකට පිටරට ගස් තමන්ගේ ජීවිතේ වෙනස අත්පත් කරගන්න පුළුවන් කියලා. ත්‍රිවිල් එකක් තියෙන කෙනෙක් කල්පනා කරනවා. ත්‍රිවිල් එක විකුණලා කඩයක් දාගත්තොත් ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් නෙවෙයි කියලා. ඒ නිසා තම තමන් ජීවත් වෙන සමාජයේ ඇතුලේ තම තමන්ගේ ජීවිතේ වෙනස් කර ගැනීම සඳහා විවිධ අත්හදා බලමින් ඉන්න සමාජයක් තිබෙනවා. හැබැයි අපේ අභියෝගය තමයි මේ සමාජයේ ජීවත් වෙන අපි හැම දෙනාටම තිබෙනවා පොදු අරගලය. ඔබ තරුණයෙක්ද? ඔබ වැඩිහිටියෙක්ද? ඔබ වෘත්තීයවේදියෙක්ද? ඔබ විශේෂයෙන් ගත්තොත් විශේෂ නිපුණතාවයක් තියෙන කණ්ඩායමක්. මේ හැම දිනම අපිට කාර්යභාරයක් තිබෙනවා. මේ සමාජය පොදු යහපත වෙනුවෙන් වෙනස් කිරීම සඳහා. අන්නේ ඥානනය කිරීමේ කාර්යභාරය. ඒ ජනතාව වෙත ගෙන ගොස් අපි හැම දිනාටම පොදු වෙනසක් අවශ්‍යයි කියන කාර්යභාරය ඉටු කර ගැනීම මතවාදී අභියෝගය තමයි අද අපි සතු තිබෙන්නේ. හරි. දැන් මේක මට දකින්න ලැබුණ, ඒ කියන්නේ මේක නිතරම දකින්න ලැබුණ ප්‍රශ්නයක් මේ මම අහන්න යන ප්‍රශ්නේ. දැන් ෆෝබ්ස් සංග්‍රහයට අනුව ඔබ ලංකාවේ 7 වෙනියට ධනවත්ම දේශපාලකයා කියලා චෝදනාවක් තියෙනවා. සහ ඒ ගැන තිසර බුද්ධික කියලා කෙනෙක් ප්‍රකාශ කරනවා. ප්‍රශ්න කරනවා ඔහු. මොකද්ද ඔබට ඒකට දෙන්න තියෙන උත්තරය? ඇත්තටම මම මේ වෙනි සංග්‍රහයක් දැක්කේ නැහැ.
නමුත් මම හිතන්නේ මගේ දීපල මගේ ධනවත්කම් පිළිබඳව පිටරට පළවෙන සංග්‍රාවකින් කාටවත් සොයාගත යුතු නැහැ. මොකද මා වාර්ෂිකව මා සතු විකුණ සම්පත් සහ දීපල පිළිබඳ ලේඛනයක් පාර්ලිමේන්තුවට ලබා දෙනවා. ඒ නිසා මේ අවුරුද්දේ මාර්තු මාසෙ 31 වෙනිදා වෙනකොට මා සතුව තිබෙන දේ මා පාර්ලිමේන්තුවට දෙන්න දී තිබෙනවා. ඒ නිසා මා හිතනවා ඊට පරිබාහිරව කවර හෝ දීපලක් කවර හෝ ධනයක් මා සතුව තිබෙනවායි කියලා කවුරු හරි ඔප්පු කරොත් මා දේශපාලනින් වත් වෙනවා. විවෘත අභියෝගයක්. හරි. එතකොට මේ අයර්ලන්තේ ගයක් තියෙනවා කියන්නේ ඇත්තද? මම දැක්ක පහුගිය කාලේ පුරාවටම එවැනි චෝදනාවන් එල්ල වෙනවා. මම හිතනවා මේ චෝදනාවන් එල්ලවීමටත් යම් පදනමක් තිබෙනවා. ඒ පදනම තමයි පසුගිය කාලේ පුරාවටම අපේ රට පාලනය කරපු පාලක කණ්ඩායම්. ඒ වගේම ඒ වටා ඒකරාශී වී තිබෙන ඉතාමත් කුප්‍රකට ඒගොල්ලෝ ව්‍යාපාරිකව නෙවෙයි ඩීල් කරුවන් සමහර මාධ්‍ය හිමිකරුවන් ඒ වගේම අපේ රටේ ඉහළ රාජ්‍ය නිලධාරීන් යම් කණ්ඩායම් සාමාන්‍ය ගත්තොත් 2400ක් පමණ වන සීල්ස් ඒ කියන්නේ රාජ්‍යයේ ඉහළ නිලධාරීන්ගේ 50ක් වෙනි අතලොක්ස කණ්ඩායම් මේ සියල්ල යම් දූෂිත වලල්ලක ඉන්නවා. ඉතින් අපි පහුගිය කාලේ පුරාවටම මේ දූෂිත වලල්ලට එරෙහිව යම් අරගලයක් කරා. මේ දූෂිත වලල්ල එලිදරව් කරන්න අපි උත්සාහ කරා. ඒතර බොහෝ දෙනා උත්සාහ කරනවා ඒගොල්ලන්ට ඒවට පිළිතුරු නැහැ. ඒගොල්ලෝ කියනවා ඔව් අපි දූෂිතයි තමයි. හැබැයි විතරක් නෙවෙයි අනුරටත් තියෙනවා දීපල. මේක තමයි මේ චෝදනාවන් පැන නැගීමේ මූලය ඒක. ඒ කියන්නේ මේක නිකන් කවුරු හරි හුදු අවලාදයක් එල්ල කිරීම නෙවෙයි තිබෙන්නේ. අපේ අනේකාට එල්ල කොට තිබෙන චෝදනාවන් සාමාන්‍යකරණයට ලක් කිරීම. ඔවුන්ට පමණක් මේ මටත් තිබෙනවායි කියලා හැඟීමක් ගොඩ නැගීම. ඒ නිසා වංචාව දූෂණය නාස්තිය අපේ රටේ සාමාන්‍යකරණය කිරීම මේ ප්‍රකාශවල යම් ඇතුළාන්තයක් තිබෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ අයර්ලන්තයේ ඩබ්ලින් නගරේ මට නිවසක් තිබෙනවා නම් කවර හෝ වර්ගයේ දීපලක් තිබෙනවා නම් ඒක සොයා ගන්න කෙනාට මම මේක බාර දෙන්න සූදානම්. ඒ නිසා මම හිතනවා ගොඩාක් ආර්ථිකයේ සමහර දේවල් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් බිහිස වෙන අය ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට ඉතාමත් පහසුවෙන් වෙන නිවසක් හෝ දීපලක් තිබෙනවා හොයාගත්තොත් ඒක උන්ට පවරා ගන්න පුළුවන්. හරි. ඔහු විවෘත අභියෝගයක් කරනවා. ඒ අභියෝගය බාර ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒක බාර ගන්න පුළුවන්. හරි. එතකොට හේරත් කියලා කෙනෙක් අහලා තියෙනවා එක්තරා මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙක් චෝදනා කරලා තියෙනවා ලංකාවේ ලොකුම වත්කම් තියෙන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ කියලා. ඔහු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා තිබ්බා කියලා. එතකොට මේ බිලියන 6-7ක ස්ථාවර තැන්පතුවක් තියෙනවා කියලා තියෙනවා. මොකද්ද මේ කතාව? එකක් තමයි සාමාන්‍යයෙන් අපේ රටේ මැතිවරණ නීතිය අනුව වර්තමානයේ සෑම පක්ෂිකම ආදායම් සහ වියදම් පිළිබඳ වාර්තාවක් මැතිවරණ කොමිසම වෙත ලබා දී යුතු තිබෙනවා. ඒ නිසා එම වසරේ මාර්තු මාසයේ 31 වෙනිදාට එම පක්ෂ සතුව තියෙන දීපල සහ වත්කම් පිළිබඳ වාර්තාවක් ලබා දිය යුතුයි. ඒ නිසා අපේ පක්ෂ සතුව තිබෙන සියලු වත්කම් පිළිබඳව සහ මුදල් සහ ඒ ආදාය මාර්ග පිළිබඳව අපි මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළා තිබෙනවා. හැබැයි මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරනවා අපිත් ඉදිරිපත් කරනවා අනිත් පක්ෂත් ඉදිරිපත් කරනවා. හැබැයි ඉදිරිපත් කරන වාර්තා අනුව අපේ පක්ෂයේ ගිණුම් වල වැඩි මුදල් ප්‍රමාණයක් තිබෙනවා. අනිත් පක්ෂ වලට වඩා. එයි කාට හරි ගිණුම් මරා මුදල් වාර්තා ඉදිරිපත් කළ හැකි වන්නේ පිරිසිදු මුදල් වලට විතරයි. ඔබ දන්නවා දැන් අපිත් දේශපාලනයේ දෙනවා අනිත් පක්ෂත් දේශපාලනයේ දෙනවා. හැබැයි බැල්මටම තේරෙනවා අපිට වඩා අනිත් පක්ෂ වියදම් කරන බව. අපිට වඩා අනිත් පක්ෂ ධනවත් බව. හැබැයි මැතිවරණ කොමසාරිස්තුමාට ලබා දෙන ලියවිල්ල අපේ පක්ෂේ ධනවත් අනිත් පක්ෂ දුප්පත්. ඇයි? ඔවුන්ට තියෙන සංගවන සල්ලි. ඔවුන් සතු තිබෙන කළු සල්ලි. ඒ නිසා කළු සල්ලි ඉදිරිපත් කරන්න බෑ. ඒ නිසා මැතිවරණ කොමසාරිස්තුමාට ඉදිරිපත් කරන වාර්තාවල යම් ප්‍රමාණයක් අපේ මුදල් ප්‍රමාණය වැඩියෙන් තිබෙනවා. හැබැයි ඔහු එල්ල කරේ මා දැක්කයි මාධ්‍යමිකරුවා ඔහු එල්ල කරේ ඔහු ව්‍යාපාරිකයෙක් කිව්වා. ඔහුගේ ව්‍යාපාරයේ බිලියන 8ක ණය මුදලක් ඔහු ණයට අරන් තමයි
ඔහුගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න කිව්වා. අපිත් පක්ෂයක් නෙවෙයි ව්‍යාපාරයක් කිව්වා. අපේ ව්‍යාපාරයට ස්ථාවර තැන්පතුවක් තියෙනවා බිලියන 6ක. ඉතින් මම අර නිවස ගැන කියපු කතාවම තමයි කියන්න තියෙන්නේ. ඔහු බිලියන 8ක ණයකරුවෙක් කියලා කෙනෙක් තාමත් බරපතල ප්‍රශ්නයක්. ඒ කියන්නේ කෝටි 800ක ණයකරුවෙක් ඔහු. ඉතින් ඔහුට විවිධ වෘත්තීන් වල විවිධ ව්‍යාපාරවල යෙදෙනවට වඩා ලේසි අපේ පක්ෂ සතුව බිලියන 6ක කෝටි 600ක ස්ථාවර තැන්පතුවක් තියෙනවා කියලා හොයාගත්තොත් මම ඔහුගේ බිලියන 8න් 6ක් ගෙවලා දානවා. ඒ 6 පාවිච්චි කරලා. ඒ නිසා මා නැවතත් කියන්නේ මේ කරුණු පැන නගින්නේ නිකන් නෙවෙයි. මේක වංචාව දූෂණය සාමාන්‍යකරණය කිරීම සඳහා පැන නගින මූලයකින් තමයි මේ චෝදනාවන් එල්ල වෙන්නේ. හරි. එතකොට දැන් මම ඒ මූල්‍යම කාරණා ආර්ථික කාරණා ටික පැත්තකට තියලා මම වෙනම දිශාවකට මේ සාකච්ඡාව යොමු කරන්න කැමතියි. මේකත් ඔබට එල්ලවන චෝදනාවක් සහ මේ ගැන කිහිප දෙනෙක්ම අපේ Facebook පිටුවේ පළ කරලා තිබ්බා. අපි නිර්මාණය කරන ලද මේ නව මාධ්‍ය අවකාශය තුල එතකොට පසුගිය මහා මැතිවරණයේදී ජවිපේ ජාතික ලයිස්තුව නියෝජනය කරන ලද ඉබ්‍රහීම් ක්‍රිෂ්මාල් වැන්නන් පිළිබඳ අනුර කුමාර වර්තමානයේ දක්වන අදහස දැනගන්න ඔවුන් කැමතියි. විශේෂයෙන්ම මා දන්නවා ඉබ්‍රහීම් පිළිබඳ ප්‍රශ්නේ මතුවුණේ අප්‍රේල් මාසයේ 21 වෙනිදා පාස්කු ප්‍රහාරයෙන් පසු. ඔහු දිගු කාලයක් අපේ පක්ෂයත් එක්ක යම් සමීපව ගනුදෙනු කරමින් තිබුණා. ඒතර අපිට ජාතික ලැයිස්තුව අපේ රටේ සාමාන්‍යයෙන් ජාතික ලැයිස්තුව නිර්මාණය වෙන්නේ ඍජු ලෙස දේශපාලන පොරපිටියට ඇවිල්ලා මොකද ඒක කැත පොරපිටියක් කිලිටි පොරපිටියක් එසේ දේශපාලනේ එන්න බැරි එහෙත් යම් වෘත්තීන් වලට යම් ජනපජාවන්ට යම් ශේෂ්ත්‍ර වලට නියෝජනය වීමේ අවස්ථාවක් සඳහා තමයි ජාතික ලැයිස්තුව ගොඩනැගෙන්නේ. ඒ අනුව අප කල්පනා කරා අපේ රටේ මුස්ලිම් ප්‍රජාව නියෝජනය වෙමින් ඒ වගේම ව්‍යාපාරික ශේෂ්ත්‍රය නියෝජනය වෙමින් අපේක්ෂකෙක් අවශ්‍යයි කියලා. ඒ අනුව ඇත්තටම අප තමයි ඉබ්‍රහීම්ට ගිහිලා යෝජනා කරන්න ඔබ අපේ ජාතික ලැයිස්තුවේ අපේක්ෂකෙක් වෙන්න කියලා. මා කියන්නම් පළමු වතාවට මම හිතන්නේ. පළමු වතාවේ ප්‍රතික්ෂේප කරා. ඔහු ප්‍රතික්ෂේප කරා. ඔව් මගේ ව්‍යාපාර වලට යම් බලපෑමක් වෙන්න පුළුවන්. ඒ නිසා මට ඒක දරන්න බෑ කියලා. නමුත් අපි කිව්වා මේ වෙලාවේ එවැනි නියෝජනයක් අපේ ජාතික ලැයිස්තුවට අවශ්‍යයි. ඒ නිසා ඔබ මේ නියෝජනය කරන්න කියලා. ඒ නිසා අපේ මැදිහත් වීම තිබුණේ 2015 වන විට අපි හඳුනාගෙන ඉන්න ඉබ්‍රහීම් අපි ගනුදෙනු කරලා තිබුණා ඉබ්‍රහීම් සමග. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරයේදී ලිදරව් වෙනවා. ඔහුගේ නිවසේ බෝම්බ පිපිරීමක් සිදුවන බවත් මරාගෙන මරන බෝම්බ කරුවන් ලෙස ඔහුගේ දරුවන් කටයුතු කර තිබෙන බවත්. ඒ කියන්නේ ඔබ ඒ වෙනකන් දැනන් හිටියේ නැහැ අපි දැනන් හිටියේ නෑ. මා විතරක් නෙවෙයි මම හිතනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේ රටේ බුද්ධියන්සවත් ඒ පිළිබඳව ඔහු පිළිබඳව දැනගෙන හිටියේ නෑ කියන එක තමයි මා විශ්වාස කරන්නේ. ඔව්. එතකොට ඉතින් මා කියන්න හැදුවේ ඊට පස්සේ ඔහු අත්අඩංගුවටපත් වෙනවා. දැන් එතකොට අපිට චෝදනාව එල්ල වෙන්න පුළුවන් මෙන්න මෙහිම ආවනේ. ඔහු අත්අඩංගුවටපත් වුණාට පසුව ඔහුට විශේෂ කොට සලකා ඔහු නදාස් කර ගැනීම පිළිබඳව ඔහුගේ ආරක්ෂකංශ ප්‍රශ්න කිරීම වැළැක්වීම සඳහා අපි මැදිහත් වීමක් කරලා නැහැ. අපි දිගටම පෙනී හිටින්නේ ඔහු එවැනි ක්‍රියාදාමයට සබත්තා තිබෙන ප්‍රමාණය ඒ සබත්තාවට ඔහු වගකිය යුතු ඒ සඳහා අපේ රටේ පවතින නීතියට අනුව ඔහුට දඬුවම් ලබා දිය යුතුයි. හැබැයි අපිට වගකීමක් තිබෙනවා. මේක බැහැර කරන්නේ නැහැ. අපේ පක්ෂයේ ජාතික ලැයිස්තුවට එවැනි අපේක්ෂකෙක් ඇවිල්ලා ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳව අපිට වගකීමක් තිබෙනවා. ඒ වගකීමත් අපි බාරගත යුතුයි. ඒ නිසා ඔහුට දඬුවම් ලබා දුන් පමණින් ඔහු අත්අඩංගුවට වූ පමණින් අපිට ඒ වගකීමෙන් නිදහස් වෙන්න බෑ. ඒ පිළිබඳ වගකීම අපි දරනවා. ඔව් මේ වගකීම බාර ගැනීමත් ඇත්තටම වැදගත්. මොකද මේ අපි අවකාශය හදලා තියෙන්නේ චෝදනාවලට පිළිතුරු ලබා දෙන්න සහ ඒවා පිළිබඳව සාකච්ඡා කරන්න. ඔව් එතකොට දැන් අර මම චෝදනා ගැන කිව්වම පසුගිය මැතිවරණ සමයේ අපි දැක්කා ඔබ අනෙකුත් දේශපාලන පක්ෂවලට චෝදනා කරා. ඔවුනුත් ඔබට චෝදනා කරා. එතකොට විශේෂයෙන්ම මේ හම්බන්තොට වරාය සහ පෝට් සිටි ව්‍යාපෘතිය ගැන කිහිප දෙනෙක් #AskAKD යටතේ ප්‍රශ්න කරලා තියෙනවා. ඇත්තටම අප විසින් පවතින පාලනයන්ට හා පැවති පාලකයන්ට අපි ප්‍රධාන ධාරාවන් දෙකක විවේචන ඉදිරිපත් කරමින් තිබෙනවා.
එක විවේචනයක් තමයි වංචාව, දූෂණය, නාස්තිය පිළිබඳ. ඊළඟ විවේචනය තමයි ඔවුන්ගේ සංවර්ධන ආර්ථික උපාය මාර්ග පිළිබඳ. එතකොට අප ඔවුන්ට වංචා දූෂණ පිළිබඳව විවේචන ඉල්ල කොට තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ සමහර සංවර්ධන උපාය මාර්ග පිළිබඳව ඔවුන්ගේ ආර්ථික සැලැස්ම පිළිබඳව අපි විවේචන ඉල්ල කොට තිබෙනවා. ඉතින් මම හිතන්නේ මේක පැවති පාලනයට පමණක් නෙවෙයි දශක ගණනාවක් තිස්සේ අපේ රටේ පාලනය වෙන මේ පාලකයන්ගේ මේ ආර්ථික ප්‍රතිපත්ති අපි විවේචන ලක් කොට තිබෙනවා. ඒ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම සඳහා කරන ලද සමහර ව්‍යාපෘති පිළිබඳව විවේචන සහ චෝදනා අපිට තිබෙනවා. මම හිතන්නේ ඒක අපි බැහැර කරන්නේ නැහැ. එවැනි චෝදනාවන් අපි එල්ල කළ බවත් එවැනි චෝදනාවන් එල්ල කළ යුතු බවත් අපි විශ්වාස කරනවා. ඒ හැම චෝදනාවක්ම පදනමක් සහිතයි. අනිවාර්යයෙන්. ඒ නිසා මම කැමති දැන් ඔබයි මායි අතර හෝ මේ Facebook පිටුවක සංවාදයකට වඩා මා විවෘතව ඒ හැම දිනාටම ආරාධනා කරන්න ලෑස්ති. අප විසින් එල්ල කොට තිබෙන චෝදනාවන් අසත්‍ය බව ඔප්පු කරන්න අපි විවාද කරමු. මොකද මා විතරක් නෙවෙයි මගේ පක්ෂ හැම දිනාම කෙනෙක් පිළිබඳව යම් චෝදනාවක් අපි ඔහුගේ පෞද්ගලික ජීවිත පිළිබඳව නෙවෙයි ඔහුගේ දේශපාලනය පිළිබඳව යම් චෝදනාවක් එල්ල කරන්නේ නම් ඒ චෝදනාව පිළිබඳ යම් සැකයක් තියෙනවා නම් අපි කියන්නේ අපි ඕනෑම චෝදනාවක් එල්ල කරන්නේ 100% ඒ පිළිබඳව නිවැරදිතාවයක් අපේ හෘද සාසිත තියෙනවා. එසේ නැතුව අඩමාණයට අපි විවේචනව චෝදනා එල්ල කොට නැහැ. අන්න ඒ ආකාරයේ චෝදනාවක් තමයි අපිට හම්බන්තොට වරායට තිබුණේ. උදාහරණයකට ගත්තොත් අපි මේක පිළිගන්නවා. අපේ රටේ පිහිටීමත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් අපේ රටේ පිහිටීම ඉතාමත් වැදගත් ස්ථානයක් උසුලනවා. ඒ අන්කවරක්වත් නිසා නෙවෙයි. අපේ රට නාවික කේන්ද්‍ර බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය ඉතාමත් හොඳ පිහිටීමක තිබෙනවා. අදත් ලෝකේ වරායවල අතර කොළඹ වරාය 26 වෙනි ස්ථානයේ උසුලනවා. ඒ නිසා අපි විශ්වාස කරා අපේ සංවර්ධන සැලැස්මේ ප්‍රධාන සැලැස්ම බවට පත් කරගන්න ඕන කොළඹ වරාය සංවර්ධනය කියලා. නිසා කොළඹ වරායේ දකුණු ජැටියේ සංවර්ධනය කළ යුතු තිබුණ ආණ්ඩුවක් විසින්. හැබැයි අපි දකුණු ජැටිය සංවර්ධනය කිරීම චීනයට ලබා දෙනවා. අද මට මතක විදිහට 2013 වසරේ තමයි එහි ඔපරේෂන් ක්‍රියාන්විතයන් එහි ක්‍රියාකාරීත්වය පටන් ගත්තේ. දැන් අවුරුදු 7කට ආසන්න කාලයක් ගත වෙනකොට කොළඹ වරායේ සිදුවන බහලුම් වලින් 35කට ආසන්න ප්‍රමාණයක් අද හුවමාරු කරන්නේ දකුණු කොළඹ වරායේ චීන ජැටිය. ඒත් අපේ යෝජනාව තිබුණේ අපි ඒක කරමු ඉස්සරලා. ඒ තමයි ආර්ථික වශයෙන් ඵලදායීතාවය. ඒ වෙනුවට දකුණු කොළඹ ජැටිය අපි චීනයට ලබා දෙමින් අපි හම්බන්තොට වරාය ඉදි කරා. හම්බන්තොට වරාය පිළිබඳ අපි විවේචනය ගොඩනගන්නේ මෙතනින්. විශේෂයෙන්ම මා හිතන්නේ කළුගල කියන එක. ඔක ටිකක් ජනප්‍රිය සංවාදයක් වුණා. මට මතකයි ඒ කාලේ රූපවාහිනී සංවාද පව කළුගල තීරණය කරගෙන රූපවාහිනී සංවාද පව පැවැත්තුණා. ඒ සංවාද කරපු අයම සමහර අවස්ථාවල එක පිළේ වාඩි වෙලත් ඉන්නවා. අපිට ඉතාමත් ප්‍රබල සහ නිශ්චිත විවේචනයක් ඒ පිළිබඳ තිබුණා. ඒ විවේචනය තමයි ජැටිය ඉදිකිරීමට පෙර එහි තිබුණු ගල පුපුරවා හැලිය යුතු තිබුණා. මොකද එතන ගලක් තිබුණා. නමුත් එතන තමයි වරායට යෝගී ස්ථානේ. වරාය ඉදි කරනකොට ඒ ගල ඉවත් කරන්න ඕන. හැබැයි අපේ පාලකයන් විසින් සිදු කරපු දේ තමයි ජැටිය බැඳලා ගල ඉවත් කරන්න කියලා. එතකොට ඒ ඉදිකිරීමට අලාභහානි නොවන පරිදි ඒ ඉදිකිරීමට බලපෑමක් ඇති නොවන පරිදි මේ ගල ඉවත් කිරීම යම් තාක්ෂණික වශයෙන් අධික මිලක් අපිට දරන්න සිදු වෙනවා. අපේ විවේචනය හරි ප්‍රබලයි සහ නිශ්චිතයි. මොකද මම හිතන්නේ ගලක් තිබුණ නැද්ද කියලා ලොකු සංවාදයක් අවශ්‍ය නැහැ. ගලක් තිබුණා. හැබැයි ගල ඉවත් කිරීමේදී ජැටිය බැඳීමට පෙර ඉවත් කළ යුතු තිබුණා. හැබැයි ජැටිය බැඳලා ඉවත් කිරීමට සිදුවීම නිසා ඔබ දැන් මගේ හදිසිය ආපු නිසා මාගාව වැඩි වූ මිල ගණන් පිළිබඳ හරි නිශ්චිත අදහසක් නැහැ. නමුත් අධික වියදමක් අපිට දරන්න සිදු වෙනවා. ඒවා තමයි අපේ ණය බර හැටියට ඉතුරුලා තිබෙන්නේ. ඊළඟ පෝර්ට් සිටි ව්‍යාපෘතිය පිළිබඳ. අපි ඒකේ ප්‍රශ්නේ පැන නැංගී විශේෂයෙන්ම අපේ රටේ පරිසරයට සිදුවිය හැකි හානීන් පිළිබඳව අපි ප්‍රශ්න මතු කරා. විශේෂයෙන් මේ සඳහා ගල් ඉවත් කිරීම සඳහා තෝරා ගන්නා ප්‍රදේශ වලට අදෝබ ගිහිල්ලා බැලුවා. ඒ ප්‍රදේශ විශාල ගණනාවක පරිසර හානියට සිද්ධ වී තිබෙනවා. ඒ රටේ ජනතාවගේ ජන ජීවිතයට බලපෑම් ඇති කොට තිබෙනවා. ඒක අපි පෙන්වා දුන්නා. මා දන්නවා මේ ළඟදී
මධ්‍යම පරිසර අධිකාරියට බොහෝ පිරිසක් ගියොත් මේ කළුගල් කැඩීම හරහා තමගේ ගමට, තමගේ පාරට, තමගේ ප්‍රදේශයට සිදු වී තිබෙන විපත්ය පිළිබඳ පැමිණිලි කරලා තිබෙනවා. ඒ වගේම සමහර තැන්වල ලිං හිඳිලා තිබෙනවා. සමහර තැන්වල ගෙවල් වල බිත්ති පුපුරලා ගොස් තිබෙනවා. ඒ නිසා අපි මේ පාරිසරික ප්‍රශ්න නිශ්චිත ලෙස එදා ඉදිරිපත් කළා. ඊළඟ පාරිසරික ප්‍රශ්න අපි ඉදිරිපත් කරේ ඒ සක්විත අධ්‍යයන වාර්තා නිසි පරිදි සකස් වී තිබුණේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි මේ පිහිටි මුහුද, ඒ මුහුද පිහිටන්නේ අපේ කැමැත්තටම නෙවෙයි, ඒ තිබෙන රළ ගමන් කරන ආකාරයට අනුරූපී වන පරිදි තමයි මුහුදේ පිහිටීම් සීමා මායින් ලකුණු කරන්නේ. හැබැයි අපි මිනිස් ප්‍රජාවක් විසින් ඒ ස්වභාවික පිහිටීම වෙනස් කරනවා නම් ඒ අතිරේක පාරිසරික බලපෑමක් ඇති කරන බව පෙන්වා දුන්නා. ඒ පාරිසරික බලපෑම මම මෙතන මේ වෙනකොට මීගමු ප්‍රදේශයේ විශාල වෙරළ කාදෙන් ලක් වී තිබෙනවා. සමහර තැන්වල මම හිතන හෝටල් පවා යම් පිපිරීම් වලට භාජන වී තිබෙනවා. මම දැක්ක මේ ළඟදී අපි විද්‍යාව සහෝදරය ගිහිල්ලා ඒ ප්‍රදේශ සංචාරයක් කරලා ඒ ජනපජාවත් එක්ක සාකච්ඡා වුණ තිබුණා. ඒ වගේම අපි පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ පිළිබඳව සාකච්ඡා කරන්නත් අපි බලාපොරොත්තු වෙමින් හිටියා. ඒ නිසා ඒ සිද්ධිය පිළිබඳව අපි ඉදිරිපත් කරේ පාරිසරික පැත්තේ විවේචනයක්. මම හිතන්නේ ඒ විවේචනය අදත් සත්‍ය බව තහවුරු වී තිබෙනවා. ඒ නිසා අපි විසින් කවර ආකාරයේ විවේචනයක් එල්ල කරත් ඒ විවේචන සත්‍ය සහ අපිට අවංක විවේචන. අපිට වැරදුනොත් වරදින්න පුළුවන්. හැබැයි අපි ඕන වෙලාවක ඒ නිශ්චිත මොහොතේ අපි විසින් ඒ පිළිබඳ ඉදිරිපත් කළ ද විවේචනය නිවැරදි නොවේ කියලා අපි බාර ගන්න සූදානම්. ඔබ වගකීම් බාර ඔව්. නමුත් මේ කරුණු දෙක පිළිබඳව නම් අපි ඉදිරිපත් කරන විවේචනේ තාමත් වළංගුයි. දැන් ඔබ පරිසර දූෂණය ගැන, පරිසර විනාශය ගැන කතා කරපු නිසාම දැන් ඒක මෑත කාලීනව ලෝකේ පුරත් ගෝලීය අර්බුදයක් දක්වා දිවෙන ප්‍රශ්නයක්. එතකොට දැන් අපිට මේ වගීෂා සත්සරණි කියලා කෙනෙක් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. දැන් පරිසරය සුරකින්න ඕනේ කියන එක තද බලව කතිකාවට ලක් වෙනවා. ඒ අතරෙම දැන් තාප්ප පුරා පෝස්ටර් අලවා පරිසර දූෂණය නොකොට මැතිවරණ ව්‍යාපාරයක් කළ නොහැකිද කියන එක ඇය අහනවා. ඔව්, මම හිතන්නේ ලොකු සංවාදයක් ගොඩනැගිලි තිබෙනවා මැතිවරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී පරිසරය ගැන සලකන්න ඕන කියලා. ඉතින් අපි පක්ෂයක් හැටියට අපි මේ පිළිබඳව විශාල අවධානයක් යොමු කරලා තිබෙනවා. උදාහරණයකට ගත්තොත් අපි වසර ගණනාවක් තිස්සේ අපේ කිසිදු මැතිවරණ ව්‍යාපාරයකට අපි පොලිතීන් පාවිච්චි කරන්නේ නැහැ. අපි කොඩියක් දැම්මත්, අපි පතාකයක් එල්ලුවත් ඔක්කොම රෙදි වලින්. ඒ නිසා අපි මැතිවරණ ව්‍යාපාරේ මම කියන්නේ මේ අද නෙවෙයි වසර 10කට ඊටත් වඩා අධික කාලයක් අපි පොලිතින් පාවිච්චිය අපේ මැතිවරණ ව්‍යාපාරයෙන් අපි බැහැර කරලා තිබෙනවා. ඒ වගේම අපි මැතිවරණ ව්‍යාපාරයේ නිරත වෙන ස්ථානයක උපරිම ලෙස පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි අවධානය යොමු කරනවා. ඒ වගේම මැතිවරණ ව්‍යාපාරයේ අද මම හිතන්නේ ප්‍රචාරක මාධ්‍යයක් හැටියට ප්‍රබල ස්ථානයක් උසුලනවා. ඉතින් ඒ ඉසිලීමේදී සමහර තරගකාරීත්වයෙන් යුතු ප්‍රචාරක වැඩපිළිවෙලට අපිට අවතීර්ණ වෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපි උපරිම උත්සාහ කරනවා අය පෙන්වා දුන් පරිදි පරිසරයට හානිදායක නොවන ආකාරයෙන් අපේ මැතිවරණ දියත් කිරීම සඳහා අපේ පැත්තෙන් උපරිම සැලකිලි දක්වන්න අපි සූදානම්. ඔව්, එතකොට ඒ සඳහා නව මාධ්‍ය භාවිතා කිරීම වගේ දෙයක් ගැන ඔබ හිතන්නේ? විශේෂයෙන්ම අපි හිතනවා අද අපේ රටේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මායේ හිමිකරුවන් ගැන වෙනම කියන්න යන්නේ නැහැ. නමුත් බලාගෙන ඉන්න ප්‍රේක්ෂක ජනතාවට ඉතා හොඳින් ඒත්තු වෙනවා. එයාට වෙන් කර ගන්නා ලද දේශපාලන පක්ෂ තියෙන බව. එඳ පක්ෂ වලටත් නාලිකා තියෙනවා, නාලිකා වලටත් පක්ෂ තියෙනවා. ඒ නිසා ප්‍රබල මතයක් විකෘති කරන ලද මතයක් ගොඩදා ගන්න මේ හේතු සාධකයක් බවට පත් වී තිබෙනවා. ඒ අතර මේ මාධ්‍ය වලින් අපි අපේ පාර්ශ්ව ලබාගත ඉඩකඩ අපි උපයෝග කරගන්න උත්සාහ කරනවා අපේ මතය ගෙන යන්න. හැබැයි අපි විශ්වාස කරනවා දැන් තව දුරටත් අපේ රටේ මතවාදී සංවාදයේ ජනතාවට මතවාදී ගෙන යාමේ මාවත සකස් වී තිබෙන්නේම සාම්ප්‍රදායික මාධ්‍ය ක්‍රියාදාමේ හරහා නොවන බව. ඒ නිසා අද වුණත් අපට මේ එල්ල වී තිබෙන චෝදනාවන් පිළිබඳව අපි අද සාකච්ඡා කරමින් තිබෙනවා. අපේ මැතිවරණ ව්‍යාපාරයේ මත ගෙන යාම පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරමින් තිබෙනවා. වර්තමානයේ ඇති වී තිබෙන නවීන මාධ්‍ය ජාලාවන් කරේ. එහිදී අපි විශේෂයෙන් විශ්වාස කරනවා අපිට අපේ රටේ ජනතාව වෙත මතවාදය ගෙනෙන ඔබ අතේ තිබෙන
මේ දුරකථනය උපයෝග කරගන්න පුළුවන් නම් අපේ රටේ ලොකු පරිවර්තනයක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා අපි මෙම මැතිවරණ ව්‍යාපාරයත් ඉන්න ඔබටත් අපේ රටේ ජනතාව මතවාදීව පෝෂණය කරනකොට අපි හැම කෙනාගේම අතේ රැඳී තිබෙන ජංගම දුරකථනය ඒ සඳහා උපයෝග කරගෙන අපි සූදානම් කිසිදු පැකිලීමකින් තොරව. ඔව් මේ අපේ පරම්පරාවේ මාධ්‍ය ඔබ තවදුරටත් නරඹන්නෙක් හෝ අසන්නෙක් නෙවෙයි. ඔබට පුළුවන් ඍජුවම මේ සාකච්ඡාවට සහභාගී වෙන්න #askakd. හරි. දැන් මම තව ප්‍රශ්නයක් යොමු කරන්න කැමතියි. දැන් රෝහණ විජේවීර කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා. එතකොට මේ ප්‍රශ්නේ එල්ල වෙන්නේ එතුමගේ බිරිඳ කලායයි කියන චෝදනාවක් ගැන. අමිල ප්‍රසන්න අහනවා විජේවීරගේ ගේ හදන්න එකතු කරපු සල්ලි කොහෙද කියලා. මම හිතන්නේ ඊටම සංවේදී ප්‍රශ්නයක්. ඔය බොහෝ දිනකට වඩා රෝහණ සහෝදරයා පිළිබඳවත් ඔහුගේ පවුල සහ ඔහුගේ දරුවන් පිළිබඳවත් අධ්‍යාත්මික බැඳීමක් සහ වගකීමක් අපට තිබෙනවා. අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඇයට හෝ ඇයගේ දරුවන්ට අපි පක්ෂයක් ලෙසත් අපේ සමාජ සොදුරු පුද්ගලයන් ලෙසත් කරන ලද දායකත්වය හෝ මැදිහත් වීම මම හිතන්නේ කිසිදු මාධ්‍යයක අපි කියන සූදානම් නැහැ. ඒක අපේ අධ්‍යාත්මය, ඒක අපේ වගකීම. හැබැයි මා දැක්කා ඇයගේ නිවසක් ඉදිකිරීම පිළිබඳ අපි අරමුදලක් ගොඩනගපුවා. මම වගකීමෙන් කියනවා. එවැනි කිසිදු අරමුදලක් පක්ෂ ගොඩනගලා නැහැ. එවැනි කිසිදු අරමුදලක් ගොඩනගුවේ නැහැ. මම කාගෙන් හරි ඉල්ලා හිටිනවා. රෝහණ සහෝදරයාගේ බිරිඳ සහ දරුවන්ට නිවසක් ඉදිකිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ අරමුදලක් ගොඩනගා තිබෙන බව ඒ අරමුදලට එකක් ඒක තහවුරු කරන්න. දෙක එවැනි අරමුදලට කවුරු හරි මුදල් පරිත්‍යාග කරන එයා කවුද කියලා අපිට කියන්න. ඔබ කියන්නේ මේක පදනම් විරහිත චෝදනාවක්. ඒක පදනම් විරහිත කතාවක්. හැබැයි ඒ සහ එයාගේ දරුවන්ට අපේ රටේ ඉන්න තැනක් අවශ්‍ය වෙයි තිබෙනවා. ඒ නිසා අපි යම් මැදිහත් වීමක් කරා ඇයට පැරණි හිමි දීපල අත්පත් කරගන්න පුළුවන්ද කියලා අපි උත්සාහ කරා. හැබැයි අද රෝහණ සහෝදරයාගේ බිරිඳ සහ දරුවන් ගැන කතා කරන අය ඒ දීපල රජයට පවරගත්තා. මට තබා ගන්නවා. ඒ වගේම අපි පක්ෂ ඉතාමත් දුෂ්කර අවදීන් අපි ගත කරලා තිබුණා. ඒ දුෂ්කර අවදීයේදී පක්ෂයක් හැටියට අපි ඇයට කවර ආකාරයේ නිවහනක් හෝ කවර ස්ථානයක් අපිට ලබා දී ඇති කියන යෝජනාවක් අපි ඉදිරිපත් කළා තිබුණා. නමුත් ඒ අපිට එකඟතාවයකින් කෙලවර කරගන්න බැරි වී තිබෙනවා. මම හිතන්නේ ඊට වඩා ඒ පිළිබඳ පැහැදිලි නොකළ යුතු කියලා මම විශ්වාස කරනවා. මොකද එය ඈත සිට බලන්නෙකුට දුර සිට එක දේශපාලන අවලාදයක් බවට පත් කරන අයට ඒක මිහිරි වෙන්න පුළුවන්. ඒක ඉතාමත් අර ප්‍රීති ප්‍රමෝදජනක වෙන්න පුළුවන්. නමුත් අපිට ඒක අධ්‍යාත්මික බැඳීම. ඒ නිසා කාටත් වඩා ඒ අධ්‍යාත්මික බැඳීම අපිට තිබෙනවා. ඔව් එතකොට දැන් මෙවර ජනාධිපතිවරණයට විවිධ අපේක්ෂකයන් ඉදිරිපත් වෙනවා. විවිධ පක්ෂ මගින් ඉදිරිපත් වෙනවා. එතකොට මම දැනගන්න කැමතියි දැන් ඇයි ඔබ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා නොවි ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා වෙන්නේ? අපි දීර්ඝ ලෙස මේක සාකච්ඡා කරලා තිබුණා. ඒ කියන්නේ අපේ රටේ මේ මතුවී තිබෙන අර්බුදේ අප විසින් පමණක් විසඳිය යුතුද? අපි මේ අර්බුදේ විසඳා දීම සඳහා බාර ගන්නා ලද කොන්ත්‍රාත් කරුවන්ද? නැහැ. මම හිතන අප විතරක් නෙවෙයි. තමන් ඉන්න දේශපාලන ආස්ථානය, දේශපාලන දෘෂ්ටි කෝණයන් අනුව එළියේ සමාජයේ බොහෝ පිරිස් මේ ඇති වී තිබෙන විනාශයට එරෙහිව යම් සුබවාදී බලාපොරොත්තු යුතු කටයුතු කරනවා. සමහර අය ලියනවා, සමහර අය ගායනා කරනවා, සමහර අය වේදිකා නාට්‍යයක පිළිඹු කරනවා. තවත් සමහර අය Tamanට ලැබෙන ඉඩ ප්‍රස්තාව උපයෝග කරගෙන ඒකට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. අපි අකණ්ඩව දේශපාලන ව්‍යාපාරයක් ලෙස මේ වෙනස් කිරීම සඳහා ක්‍රියාත්මක වෙනවා. ඒතර අපි ඔක්කොටම තියෙන පොදු අරමුණක්. හැබැයි පොදු අරමුණ සඳහා යනකොට අපි අතර යම් යම් ආස්ථානයන්ගේ වෙනස්කම් තිබෙන්න පුළුවන්. හැබැයි ඒ අපි හැමදෙනාම මේ ගමන් කරමින් තිබෙන සමාජ ආර්ථික ප්‍රතිපත්තියේ බැරිකඩ් ටිකෙන් මෙහා පැත්තේ. අපි
අපි හැමදෙනාම මේ පැත්තේ තමයි එකට ඉන්නේ. මේ පැත්තේ එකට ඉඳමින් අපි අනිත් පැත්තට එරෙව සටන් කරනයි. අනිත් පැත්තට එරෙව මත ඉදිරිපත් කරනයි. ඒ නිසා මා හිතනවා අපි අතර තව දුරටත් ගැටණයක් පැවතිය යුතුනේ අපේ කඳවුරුයි. අපි අතර තිබෙන වෙනස්කම් ලෙස පිළිගනිමින් අපිට පොදු ගමනක් සඳහා එකතු වී යුතු තිබෙනවා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණත් මේ වෙනස් කිරීම සඳහා දායකත්වය සැපී හැම දිනාටම දේශපාලන කණ්ඩායම්, ස්වාධීන කණ්ඩායම්, ස්වාධීන පුරවැසි සංවිධාන, ඒ වගේම පුරවැසියන් මේ ආදී හැම දිනාටම එකතු විය හැකි ප්‍රබල මධ්‍යස්ථානක් අපි ගොඩනගන්න කල්පනා කරා. ඒ තමයි ජාතික ජන බලවේගය. ඒතර ඒ කෙටි කාලන අරමුණකට ගොනු ලද ව්‍යාපාරයක් නෙමෙයි. ඒක අපි දිගු කාලන අරමුණක් වෙනින් ගොඩනගා තිබෙනවා. මේ සමාජ පරිවර්තනය කිරීමේ ඒකායන බලාපොරොත්තුවේ ගොඩනගා තිබෙනවා. අපේ දරුවන්ට පැහැදිලි අනාගතයක්, අපේ තරුණයන්ට තමන් යෙදෙන වෘත්තිය ඉතාමත් ගරුත්වයෙන් ආඩම්බරයෙන් යුතු තමන්ගේ රටට කාර්යයක් කිරීම සඳහා මැදිහත් වෙති මානසිකත්වයේ සහිත තරුණ පරම්පරාව, අපේ රට වැඩිහිටියන්ට සුරක්ෂිත ජීවිතයක් අත්පත් කර දෙන නව සමාජයක් ගොඩනැගිය යුතුයි. අන්නේ සමාජ ගොඩනැගීමේ කාර්යයේදී විශාල දිගු ගමනක් අපිට තිබෙනවා. අන්නේ දිගු ගමන වෙනුවෙන් අපි ජාතික ජන බලවේගය ගොඩනගලා තිබෙනවා. හැබැයි මේ දේශපාලන අරගලයේම කොටසක් තමයි මැතිවරණ. ඒ නිසා දේශපාලන අරගලේ මැතිවරණයෙන් තොර අරගලයක් අද පවතින්නේ නැහැ. ඒ නිසා අපි ඒ හරහා මැතිවරණයටත් තරඟවදිනවා. ඒ නිසා මේ ඇත්තටම අරමුණු බවට පත් වී තිබෙන්නේ මේ සමාජය ගැන විවිධාකාර විවේචනයන් තිබෙන, මේ වෙනස් කිරීම සඳහා විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් දකින හැම දිනාටම එකතු විය හැකි මධ්‍යස්ථානයක් ලෙස තමයි අපි මේ ජාතික ජන බලවේගය ගොඩනගා තිබෙන්නේ. ඒ නිසා මැතිවරණයටත් අපි ඒ හරහා තරඟවදින්න තීරණය කරේ. හරි. එතකොට විවිධ අය අහලා තියෙනවා දැන් මේ ජාතික ජන බලවේගයේ රට හදන ප්‍රතිපත්තිය ගැන ජනතාවට කවද්ද දැනගන්න ලැබෙන්නේ කියලා. එතකොට මේ ප්‍රසන්න මුතුනායක අහලා තියෙනවා ප්‍රතිපත්ති ප්‍රකාශය කවදටද ඔබලා එළි දක්වන්නේ? විශේෂයෙන්ම අපි දැනට පසුගිය කාලයේ ජාතික විද්වත් සංවිධානයේ ඒ වෘත්තීය වේදිකේ සංවිධානය හොඳ දීර්ඝ කාලයක් තිස්සේ විවිධ සමාජ කණ්ඩායම් එක්ක සාකච්ඡා කරලා අදහස් සුමාරු කරගෙන වැඩපිළිවෙලක් ගොඩනගා තිබෙනවා. ඒකට අපේ රටේ අධ්‍යාපනයේ මේ මොහොතේ අධ්‍යාපනයේ විශිෂ්ටතම කණ්ඩායම් මේ සඳහා දායකත්ව සපයා තිබෙනවා. එහි සංස්කෘතික සහ සංස්කෘතික ශාස්ත්‍ර බැලුවොත් මේ මොහොතේ ලංකාවේ ඉන්න සුවිශේෂිතම ඒ කණ්ඩායම් එකට එකතු වී තිබෙනවා. පරිසරය පැත්තෙන් බැලුවොත් එහෙමයි. ඒ නිසා දැනට පදනමක් හැටියට අපිට ජාතික විද්වත් සංවිධානයෙන් ඉදිරිපත් කළ වැඩපිළිවෙල තිබෙනවා. හැබැයි අපි හිතනවා මේ වැඩපිළිවෙල ජාතික ජන බලවේගයේ ඉන්න අනෙක් කණ්ඩායම් එක්ක තවත් සාකච්ඡා කරමින් අදහස් ලබා ගැනීමෙන් වෙනස් කළ යුතු තැන් වෙනස් කරමින් අපි තා ඉක්මනින් මේ රට ගොඩනැගීමට සමත් වෙන ජාතික වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවශ්‍ය වන අදහස් සුමාරු කර ගැනීම, යෝජනා එකතු කර ගැනීම මේ වනවිටත් අපි ආරම්භ කරලා තිබෙනවා. ඔව්. එතකොට දැන් මේ ක්‍රියාපටිපාටිය ක්‍රියාත්මක කරන්න ඉදිරියට පවත්වාගෙන යන්න විධායක ජනාධිපති ලෙස ඔබ පත්වුවහොත් ඔබට ඇත්තට මෙම තනතුරේ බලයක් අවශ්‍යයි. නමුත් ජනාධිපති තනතුර නාමික තනතුරක් බවට පමණක්ම පත්වීමට නියමිත නම් ඒ තනතුර සඳහා අනුර ඉදිරිපත් වීම ගැන විස්තර කරන්න කියලා අපෙන් ඉල්ලලා තියෙනවා ගසාලි මොහොමඩ්. ඔව් මම දැක්කද ලොකු සංවාදයක් කරනවා දැන් මේ ජනාධිපතිට ව්‍යවස්ථා විශාල බලතල නැහැ නේ. ඒ නිසා මේ ජනාධිපති ධූරයෙන් ඇති පළක් නැහැ. වගේ සාකච්ඡාවක් ගොඩනැගී තිබෙනවා. හැබැයි අපි තේරුම් ගත යුතු එකක් තිබෙනවා. මේ ජනාධිපතිවරණය කුමක්ද කරන්නේ? ජනතාව විශාල ප්‍රමාණයක් ඡන්දේ පාවිච්චි කරන්නේ ව්‍යවස්ථාවේ ඔහුට තියෙන බලතල පිළිබඳ කල්පනා කරමින් නෙවෙයි. ඔවුන් ඉදිරිපත් කරන වැඩපිළිවෙල පිළිබඳවත්, ඔවුන්ගේ දේශපාලන ආభాෂයන් පිළිබඳවත්, ඔවුන්ගේ ඉදිරි අනාගතය පිළිබඳ යම් සැලැස්මක් සහිත. ඒතර ජනතාව ඒ සඳහා ඡන්දේ ලබා දෙනවා. ඒ නිසා විධායක ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ගොඩනැගී නොතිබෙන බලයක් ජනතාවගෙන් ලැබෙනවා. මොකද අපේ රටේ එකම තනතුර ජනතාවගෙන් 50% සහ තවත් එකක් ඕන වෙනවා. මොකද අග්‍රාමාත්‍යවරයාට ඕන වෙන්නේ පාර්ලිමේන්තුවක 13. මේකට ඕන වෙන්නේ ජනතාවගෙන් 51ක්. ඒ කියන්නේ ජනතාවගේ ජනවරමක් ඔහුට තිබෙනවා. හැබැයි අපි දන්නවා ව්‍යවස්ථාවේ බලතල සීමා කරලා තිබෙනවා. නමුත් අපේ රටේ තිබෙන අත්දැකීම් විධායක ජනාධිපති ධූරය අත්පත් කරගන්න කෙනා ඊළඟ මහමැතිවරණ ජයග්‍රහණය කරනවා.
ඒක අපි බැලුවොත් 2010 දී 2015 දී ඊට ඈත අතීත ගිහිල්ලා බැලුවොත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන කෙනා පාර්ලිමේන්තුව ජයග්‍රහණය කරනවා. එහෙනම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඒකාබද්ධ වූ පාලනයක් ගොඩනගන්නේ. ඒතර අපේ වැඩපිළිවෙල අපි යෝජනා කරන්නේ අන්න එම පාලනීය වැඩපිළිවෙල. මම දන්න බොහෝ අය යෝජනා කරන්නේ තමන්ගේ. හැබැයි තමන්ගේ වැඩපිළිවෙලක් කිව්වොත් මම හිතන්නේ ව්‍යවස්ථාවේ තියෙන බලතල යනුව තමන්ගේ වැඩපිළිවෙල ක්‍රියාවට නගන්න ඉතාමත් ඉඩකඩ සීමා සහිතයි. නමුත් මේ වැඩපිළිවෙල සකස් වී තිබෙන්නේ විධායක ජනාධිපතිවරයා ඒහා ගොඩනගෙන පාර්ලිමේන්තු බලයත් සහිතව නව පාලනය. අපි යෝජනා කළා තියෙන එව නම පාලනයේ වැඩපිළිවෙල. එතකොට ඒකට ජනාධිපතිවරයා හැටියට මම නම් නේද ජයග්‍රහණය කරනවා නේද? ඒ මගේ කාර්යභාරය ඒකට පැවරෙනවා. පාර්ලිමේන්තුවේ අනෙකුත් කණ්ඩායම අමාත්‍යවරුන් ඔවුන්ගේ කාර්යභාරය ඒකාබද්ධ යාම තමයි අපි අපේක්ෂා බවට පත් වෙන්නේ. එහෙම නැතුව අර තනියම මම මොනවා හරි කරනවා කිව්වොත් මම හිතන ව්‍යවස්ථාව අනුව ඒක වැරදි. ඔව් අයියේ දැන් රටේ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා, මිනිස්සුන්ට සල්ලි නැහැ, කන්න නැහැ, ආර්ථික ගැටලු තියෙනවා. සල්ලි හොයන්න මිනිස්සු වෙන වෙන රටවල් වලට යනවා. එතකොට ඒ වගේ තැනකදී අපිට මේ විදේශික ශ්‍රමිකයන්ගේ ගැටලු පැන නැගිනවා. දැන් මැද පෙරදිග රැකියා කරන අපේ ජනතාව ගැන බොහෝ දෙනෙක් විමසලා තියෙනවා. ඔවුන්ට හා අනෙක් විදේශගත ශ්‍රමිකයන්ට ඡන්දයිතිය ලබා දීම සහ මෑත කාලීනව අහන්න ලැබුණු ගෘහ සේවිකාවන්ගේ ගැටලු වලට පිළියම් යෙදීම ආදිය ගැන. ඒ සම්බන්ධයෙන් ඔබේ දැක්ම කුමක්ද කියලා. එතකොට මේ ජාතික ජන බලවේගයේ රජයකදී තව දුරටත් මැද පෙරදිග ගෘහ සේවිකාවන් සිටීවද කියලා අහලා තියෙනවා. මම විශ්වාස කරනවා මෙහිම. ඒ කියන්නේ එකක් තමයි අද අපේ රටේ ආර්ථිකී තනි ශේෂ්ත්‍රයක් ලෙස ගත්තොත් වැඩිම ඩොලර් ප්‍රමාණයක් රැගෙන ඉන්නේ විදේශගත ශ්‍රමිකයන්. ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් බිලියන 8යි. අපි සියලුම භාණ්ඩ අපි අපනයනය කරලා අපිට ලැබෙන්නේ ඩොලර් බිලියන 11යි. ඔක්කොම ඇඟලුම් මිසියල්ලනේ. හැබැයි අපිට තනි ඒකකයක් හැටියට ගත්තොත් අපිට වැඩි මුදල් ප්‍රමාණය ලැබෙන්නේ විදේශගත ශ්‍රමිකයන්ගෙන්. ඒ නිසා වුන් අපේ රටේ ආර්ථිකය පවත්වාගෙන විශාල දායකත්වයක් සපයනවා. හැබැයි වුන් අපේ රටේ ආර්ථිකය පවත්වාගෙන යන විශාල දායකත්වයක් සැපෙව්වා. රටේ ආර්ථික පමණක් නෙවෙයි. මම දන්නේ කොතනකවත් නිවැරදි සංඛ්‍යා ලේඛන නැහැ. නමුත් ආසන්න වශයෙන් කියනවා මිලියන 30ක් මේ සමාන මිලියන 3ක් ලක්ෂ 30ක් විදේශගත ශ්‍රමිකයන් හැටියට වැඩ කටයුතු කරනවා කියලා. ඔය ලක්ෂ 30 පවුල් ඒකාබද්ධ වෙලා අපි නිකන් හිතුවත් පවුල් ලක්ෂ 20ක් විතර ඉන්න පුළුවන්. ඒ නිසා පවුල් ලක්ෂ 20කම අපේ රටේ පැවැත්ම ඔබටපත් වී තිබෙන්නේ. ස්වාමියා හෝ දරුවා හෝ තව කවුරු හෝ කෙනෙක් විදේශගත වීම හරහා තමයි මේ පැවැත්ම වෙලා තිබෙන්නේ. ඒ රටේ ආර්ථිකය වගේම පවුල් විශාල ප්‍රමාණයකින් පැවැත්ම සකස් කරලා තිබෙන්නේ විදේශගත ශ්‍රමිකයන්. හැබැයි එවැනි දායකත්වයක් සපයන ඔවුන්ට අපේ රටේ පාලන බලය තීරණය කරන්න අයිතියක් නැහැ. ඒ නිසා අපි දීර්ඝ අරගලයක් අපි පාර්ලිමේන්තු තීරණකාර සභාවක් කරා ඒ වගේම අපි උද්ඝෝෂණ සහ විවිධ ක්‍රියාමාර්ග කරා අපි උපරිම උත්සාහ කරමින් තිබෙනවා. එවැනි ආර්ථිකයට දායකත්වයක් සපයන පිරිසට මේ රටේ පාලකයා තෝරාපත් කර ගැනීම සුද්ධ වූ අයිතියක් තියෙනවා. ඒ අයිතිය ලබා දිය යුතු ඡන්දයිති. ඒ පිළිබඳ අපි අරගලයක් තිබෙනවා. ඊළඟ ඔබ අහපු ඊළඟ ප්‍රශ්නේ. අපි බැලුවොත් ඔය ගොඩාක් ග්‍රාමීය වශයෙන් ගෘහ සේවිකාවන් හැටියට යන අයගේ බලාපොරොත්තු මොනවද කියලා බැලුවා. සරල බලාපොරොත්තු තුනක් තියෙනවා. එක නිවසක් ඉදිරි කරගන්න. තව අයගේ දරුවට උගන්වන්න. තව අය වාහනයක් ගන්න. මේක තමයි ඔය ග්‍රාමීය වශයෙන් ඊටමත් පහළ රැකියාවන් සඳහා ඔය ගෘහ සේවිකාවක් වෙන්න පුළුවන්. ඊටම වඩු බාස් කෙනෙක් වෙන්න පුළුවන්. මේසන් වැඩකට වෙන්න පුළුවන්. තන පිළිලි අල්ලන වැඩකට මොනවා හරි ඔය මැද පෙරද කලාපේ වැඩ කරන අයගේ බලාපොරොත්තු එකක් නිවසක් දරුවට උගන්වන්න එක්ක වාහනයක් ගන්න. හැබැයි හරි සමීක්ෂණයක් කරොත් මේ තුනම සාර්ථක වෙලා නැහැ. බොහෝ අය ගේ බාගෙට හදලා තිබෙනවා. බොහෝ දරුවන් විශාල ලෙස අපචාර ක්‍රියාවලට හවුල් වෙලා තිබෙනවා. විශාල ලෙස පරිහානියට ලක් වෙලා තිබෙනවා. වාහන ගැන සිහිනයක් විතරක් වෙලා තිබෙනවා. ඒ නිසා අපේ රටේ මේ දේ කෙනෙකුට නිවසක් දරුවට අධ්‍යාපනය තමන්ට ප්‍රවාහන පාසුකම් සපයා ගැනීම සඳහා රට ඇත්තරලා යා යුතුද? ඒ යුක්ති සහගත නැහැ. ඒ නිසා අපි හිතනවා කිසිදු කෙනෙක් ඒ අවශ්‍යතාවය සඳහා විදේශගත නොවිය යුතුයි. මොකද මේ රටේ ආර්ථික විසින් අපි නිර්මාණය කළ යුතුයි.
ඒ වගේම සාමාන්‍ය ගෘහ සේවිකාවක් ගිහපුවාම මේ අය ගොඩාක් විවාහක අය අවුරුදු 3 4 4 5 වුන් විදේශගත වෙනවා. මා කියන්නේ කාමුකත්වයේ නෙවෙයි. සාමාන්‍ය ජීවිතේ කුමක්ද? බිරිඳ සහ ස්වාමියා අවුරුදු 3 4 ඒක ජීව විද්‍යාත්මක අවශ්‍යතාවය. ඈත් වී සිටීම ඒ පවුල කවර පවුල බවට පරිවර්තනය විය යුතුයි. එනිසා අපේ රටේ විශාල පවුල් ආරවුල්, පවුල් අඬදබර, පවුල් විනාශ වීම මේ අරස් සිදු වී තිබෙනවා. දරුවන්ගේ සුරක්ෂිතභාවය සුරක්ෂිත විශාල විදවැටීම ලක් වී තිබෙනවා. ඒ නිසා මා හිතන සමාජයකට අපිට යුක්ති සහගත අයිතියක් නැහැ. මේ රැකියාව තවදුරටත් වර්ධනය කරන්න හෝ මේ රැකියාව ඉදිරියට ගෙන යන්න. ඒ නිසා අපේ අපේක්ෂාව බවට පත් වෙන්නේ ඒ අයට තමන්ගේ රට තුල යහපත් ජීවන තත්ත්වයක් ගොඩනැගීම සඳහා ආර්ථික නිර්මාණය කිරීම. හැබැයි ඒ වගේම අපි අපේක්ෂා කරන ලෝකේ විශාල භාණ්ඩ වෙළඳපොළක් සහ ශ්‍රම වෙළඳපොළක් තිබෙනවා. අපේ ආර්ථිකය අද මුහුණ දී තිබෙනවා විශාල ඩොලර් හිගියක. ඒතර අපිට එක්ක භාණ්ඩ විකුණලා මේ ඩොලර් උපය ගන්න ඕන. එක්ක අපි ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අල්ලගෙන අපි මේකට අත්පත් කරගන්න ඕන. එතන ලෝකයේ තියෙන ශ්‍රම වෙළඳපොළෙන් අපි අත්පත් කරගෙන තියෙන කුමක්ද? අපි තාමත් අඩු. ඒක ගෘහ සේවිකාව කලින් කිපු වර්ගේ මම දන්නවා ඉතාලිය වගේ බොහෝ අය ඒගොල්ලන්ගේ ප්‍රධානම රස්සාව කෙයා එක. වයසක සුදු නෝනලා මහත් වෙලා බලාගන්න. මම දන්න සමහර අය ඉන්නවා. එයාට තියෙන දවසකට බල්ලා අරගෙන පැය භාගයක් ඇවිද්දවන්න. ඒක තමයි යාගේ ජොබ් එකට යුරෝ 50ක් හම්බ වෙනවා. ඒතර අපි ලෝකේ අත්පත් කරගන්න තියෙන කවර ශ්‍රම වෙළඳපොළක්ද? ලෝකේ තව අවුරුදු 10කින් ලෝකේ ශ්‍රමිකයා කවුද? එයා මේට වඩා දියුණු ශ්‍රමිකයෙක් බවට පත් වෙනවා. අන්නේ දියුණුතම ශ්‍රමිකයා නිර්මාණය කිරීමේ වගකීම තමයි අපි බාර ගන්න. නිසා ලෝකේ දියුණු ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගැනීම ආර්ථික ක්‍රමවේදයකට අපි අවතීර්ණ කරනවා. එසේ නැතුව තවදුරටත් මේ ප්‍රාථමික ශ්‍රම වෙළඳපොළේ අපි ගැවසෙන එක අපි අත්හැරීම සඳහා වැඩ පිළිවෙලක් හදිය යුතුයි. ඒ තමයි අපි ප්‍රතිපත්ති බවට පත් වෙන්නේ විදේශගත ශ්‍රමිකයන් පිළිබඳව. ඇත්තටම දැන් මැද පෙරදිග ගෘහ සේවයට යන ශ්‍රමිකයන් පිරිස බැලුවම වැඩි ප්‍රමාණයක් ඉන්නේ කාන්තාවන්. දැන් එතකොට මැද පෙරදිග විතරක් නෙවෙයි දැන් විදේශගත නොවූ අපේ රටේ ඉන්න කාන්තාවන් පවා කාන්තාවක් වීම නිසාම අත්විඳින පීඩනය ඒක අතිවිශාලයි. එතකොට දැන් ඇත්තටම ලොකු පොඩි ભેදයක් නැතුව බැලුවම අපේ රටේ කාන්තාවන් හිංසනයට ලක් වෙනවා, මහමගදී වෙන්න පුළුවන්, රැකියා ස්ථානයේදී වෙන්න පුළුවන්, අධ්‍යාපනය ලැබෙන තැනකදී වෙන්න පුළුවන්. එතකොට දැන් බස් රථයේදී පවා හිංසනයට ලක් වෙන අපේ කාන්තාවන් ගැන මොන වගේ ප්‍රතිපත්තියකින්ද අපිට උදව් කරන්න පුළුවන්? මට හිතෙන අපේ කාන්තාවන්ගේ ප්‍රශ්නේ තල දෙකක තිබෙනවා. එක තලයක තිබෙනවා කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය. තව තලයක තියෙනවා කාන්තාවන්ගේ පීඩිතභාවය පිළිබඳ ප්‍රශ්නය. ඉතින් අපි අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්න පිළිබඳ අවධානය යොමු කරනවා වගේම අපි විශේෂ අවධානය යොමු කරනවා පීඩිතභාවය පිළිබඳ. විශේෂයෙන් ඇය යෙදෙන්නේ කවර තැනකද ඇය පීඩාවට ලක් වෙනවා. මා දන්නවා ඇය රජයේ කාර්යාල, රජයේ පමණක් නෙවෙයි පෞද්ගලික කාර්යාල. ඇය සේවයේ නිරත වෙන්නේ කොතනද? ඇය පීඩාවට ලක් වෙනවා. ඇය ගමන් කරන්නේ බස් රථයේද? ඇය ගමන් කරන්නේ මහමගද? පීඩාවට ලක් වෙනවා. ඇය ජීවත් වෙන්නේ ගෙදරද? ඇය පීඩාවට ලක් වෙනවා. ඒ නිසා අපේ රටේ පොදුවේ පොදු සමාජයේ මුහුණ දී තිබෙන පීඩාවට වඩා අතිශය විශාල පීඩාවකට කාන්තාව මුහුණ දී තිබෙනවා. ඇයට මා දන්නවා ඔබ ගල්ගමුව පැත්තෙන් කෙනෙක් කුරුණෑගලට ආවෝ. එදාට වතුර බොන්නේ අඩුයි. දන්නවා. ඇය වතුර බෝතලේ බෑග් එක අරන් ඇවිල්ලා වතුර ටිකෙන් යාන්තම් කටේ වතුර ටික ගාගෙන ඇය බෝතලේ දාලා ඉස්සරහට ගෙදර යනවා. ඇයට අවශ්‍ය වතුර ටික බිව්වොත් ඇයට ඊට ඒ සඳහා අනෙකුත් අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා මධ්‍යස්ථානයක්. නිසා බොහෝ රජයේ ඔය බස් රථයේ ගමන් කරන එහෙම නැත්නම් නගරයට එන බොහෝ අය ඒ එන දවසට වතුර පානය කරන්න අඩුයි. ඒක අද ශාරීරික ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. සෞඛ්‍ය ප්‍රශ්න බවට පත් වී තිබෙනවා. ඒ නිසා මේ පීඩාවට
එරෙහිව මතවාදී අරගලයක් වුණ එක පැත්තකින්. ඒ වගේම කාන්තාවගේ මේ අනාරක්ෂිතභාවය මුහුණ දී තිබෙන්නේ සමාජයක ඇති වී තිබෙන කඩාවැටීම. අපේ සමාජයට තෙතමනයක් නෑ. අද සමාජය අපේ වියලි සමාජයක්, දරකෝටු වගේ සමාජයක්. ඔබ බලන්න යන පාරේ යන පුරවැසියන් දිහා මූණක හිනාවක් තිබෙනවද? පාරේ යනකොට ත්‍රිවිල් එකක් පාර ඇඟට කැපුවොත් අපි ගෙදර යනකම් ත්‍රිවිල් කාර්යයට බයිනවා. බස් එකේ යනකොට කාට හරි ඇඟේ හැප්පුණා. අපි බස් එකෙන් බයිනකම් ඔහුට බනිනවා. ගැන මුළු සමාජයේම තෙතමනේ නැති, අනේකා ගැන නැති, අනේකා ගැන හිතන්නේ නැති අධ්‍යාත්මයක් සමාජයක් බවට පරිවර්තන වෙයි තිබෙනවා. ඒ නිසා මේ සමාජයට යලි හුස්ම පුමින්න ඕන. මේ සමාජය යලි අධ්‍යාත්ම සමාජයක් බවට පරිවර්තන කරන්න ඕන. ඒ සමාජය ඇතුලේ විතර අපේ දරුවන්ට, අපේ සහෝදරයන්ට, අපේ අම්මලාට සියලු දෙනාට රැකවරණ ලැබෙන එවැනි සමාජයක් ඇතුලේ විතරයි. මේ සමාජය අද මොකද්ද වෙලා තිබෙන්නේ? පවුලේ කට්ටිය එකට ගිහිල්ලා නාට්‍යයක් බලනවද ගමක? පවුලේ කට්ටිය එකට ගිහිල්ලා චිත්‍රපටශාලාවක චිත්‍රපටයක් බලනවද? කවියක් රස විඳිනවද? අලුතින් නිකුත් වෙන පොතක් කියවනවද? මේ මුකුත් නැති එකක්. ඒ සදා අවස්ථාවනේ. අනිත් එක ඒ සඳහා සංස්කෘතියක් නේ. ඒ නිසා වියලි වූ සමාජයක් ගොඩනගී තිබෙනවා. අධ්‍යාත්මයක් නැති සමාජයක් ගොඩනගී තිබෙනවා. අධ්‍යාත්මයක් නැති සමාජයක් ඇතුලේ කිසි කෙනෙකුට රැකවරණයක් නෑ. ඒ නිසා තමයි විශාල ලෙස අපේ රටේ අවුරුදු 16ට අඩු දැරිවියන් 2016 වසරේ සංඛ්‍යාලේඛන වල කියනවා 4000කට ආසන්න 1600කට ආසන්න ප්‍රමාණයක් කවර හෝ වර්ගයේ ලිංගික අඩත්වයටම ලක් වී තිබෙනවා. මේ දැරිවියන් අතත බලන්න. ඒ නිසා මම හිතනවා අපි සියලු දෙනාගේ ආරක්ෂාව, අපි සියලු දෙනාගේ ගෞරවය සහ වටිනාකම ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වෙන අධ්‍යාත්මික සහිත සමාජයක් අපි නිර්මාණය කළ යුතුයි. ඒට ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ වගේම සංස්කෘතික ශේස්ත්‍රය ඇති කරගන්න ලද මහා පරිවර්තනයක් අපිට ඕන. හැම කෙනාටම ගෞරව කරන, හැම කෙනාගේම යෙදෙන වෘත්තිය, තමන්ගේ ලිංගික රුචි අරුචිකම්, තමන්ගේ ලිංගික ස්වභාවය පිළිබඳව කිසිදු පීඩාවට ලක් නොවන හැම කෙනාම ගරුත්වය සහ වටිනාකම් දෙන සමාජයක් අපි නිර්මාණය කළ යුතුයි. අන්නේ සමාජය නිර්මාණය කිරීමෙන් විතරයි අද අපේ රටේ කාන්තාව, අපේ රටේ සහෝදරිය, අම්මා අක්කා මුහුණ දී තිබෙන ගැටලු දෙකෙන් ලැබෙන එක අපි විශ්වාස කරනවා. ඔව්, මේ ලිංගික වෙනස්කම් මත පිහිටා සිදුවන හිංසනය සහ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, ළමා අපචාර මේ වගේ හැම දෙයකටම පිළිතුරු දෙන්න ලංකාවේ හොඳ ශක්තිමත් නීති පද්ධතියක් තියෙන්න ඕනේ. එතකොට දැන් හර්ෂ ජයමාල් Twitter ගිණුම් හරහා අහලා තියෙනවා ask AKD hashtag යටතේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අධිකරණ පද්ධතියේ නඩු කටයුතු කාර්යක්ෂම කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද කියලා. ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. අපේ රටේ නීතිවල අඩුවක් නැහැ. අපේ රටේ මේ තිබෙන අපරාධ විශාල ප්‍රමාණයක් දඬුවම් ලබා දෙන මේ නීති ප්‍රමාණය. ඒතර අපිට තිබෙනවා ඒ ඕනෑම අපරාධයක් පිළිබඳව දඬුවම් ලබා දිය හැකි නීති පද්ධතියක් ලංකාවේ තිබෙනවා. ඒ නීතීන් වලට අනුව පරීක්ෂණ කිරීමේ ආයතන පද්ධතියක් අපිට තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස්සෝ දූෂණ කොමිසම, දැන් නම් FCID එක. එතකොට අපිට නීති පද්ධතියක් තිබෙනවා. පරීක්ෂා කිරීම සඳහා ආයතන පද්ධතියක් තිබෙනවා. ඒ පරීක්ෂා කරන ලද ආයතන පද්ධතියේ පරීක්ෂණ අනුව නඩුගුණ කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව තිබෙනවා. ඒ ගොනු කරන නඩු වග විභාග ලක් කරන්න අධිකරණ පද්ධතියක් තියෙනවා. එතකොට අපිට ක්‍රියාවලියක් තිබෙනවා. නීතියක් තිබෙනවා. ඒවා පරීක්ෂාවට භාජනය කරන්න ආයතන පද්ධතියක් තිබෙනවා. ඒන තොරතුරු මත නඩුගුණ කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව තිබෙනවා. ඒවා වග විභාග ලක් කරන්න අධිකරණ පද්ධතියක් තිබෙනවා. අද සිදු වී තිබෙන්නේ කුමක්ද? සිදු වී තිබෙන මේ සෑම ආයතනයක්ම දූෂණයට ලක් වී තිබෙනවා. ඒතරම් තියෙන ප්‍රශ්නේ. ඒ නිසා බොහෝ අපරාධකරුවන් පරීක්ෂණයෙන් බේරෙනවා. පරීක්ෂණයෙන් බේරෙන්න බැරුණු නීතිපති දෙපාර්තමේන්තුව බේරුණා. නීතිපති දෙපාර්තමේන්තුව බේරෙන්න බැරුණු අධිකරණය බේරුණා. ඒ නිසා අපරාධකරුවෙකුට නිදහස් වීම සඳහා කඩළු විශාල ප්‍රමාණයක් අද විවෘත වෙලා තිබෙනවා. ඒ නිසා ඒ කඩළු ඔක්කොගම පැන ගන්න බැරුණොත් විතරක් අපරාධකරුවෙකුට දඬුවමක් හම්බෙනවා. මේ ක්‍රියාවලිය දීර්ඝ ලෙස දීර්ඝ කාලයක් ගත වෙමින් තිබෙනවා. ඒ නිසා අපි
අපේ සුවිශේෂ නීති කණ්ඩායම් එක විශාල සාකච්ඡාවක් කරමින් තිබෙනවා. මම හිතන්නේ දැන්ටත් අපි අතරේ වාර්තාවක් තිබෙනවා. අපේ රටේ ඒ අපරාධ ගණයන් අනුව ඒ අපරාධයක් විභාගයට ලක්කොට දඬුවම් ලබා දීම සඳහා අවසන් කිරීම සඳහා කාලයක් අපි නිර්ණය කරන්න ඕන. ඒ ළමා අපරාධයක් නම් කවර කාලෙකින් අවසන් කළ යුතුද? මා දන්නවා. ඒ ළමා කාලේ දූෂණ ලක් වෙනවා. නඩු වැදෙන අවුරුදු 10ක් 15ක්. සමහරට ඇය විවාහ වෙලා යන්නේ. ඇයට දරුවනුත් හම්බ වෙනවා. හැබැයි ඇයගේ දූෂණය පිළිබඳ ඇය අධිකරණයට යනවා. මා දන්න විශාල තොරතුරු ප්‍රමාණයක් තිබෙනවා. සමහර අය අධිකරණය ගිහලා නඩුව ඉල්ලාස් කරගන්න උත්සාහ කරනවා. ඇයි දැන් ඇය විවාහකයි. ඇයට දරුවනුත් ඉන්නවා. දැන් මේ නඩුව කාලේ ඒ සිදුවීම කාලේ වෙලිතලා විසි යටපත් කරන්න ඇයි සූදානම් වෙ සිටිනවා. නමුත් අපරාධය සිද්ධ වෙච්ච මොහොතේ ඇයගේ හැඟීමයි ඒ නඩුව ඇදීම නිසා ඇයට සිදුවෙච්ච හැඟීමයි අතර විශාල පරස්පරයක් නිර්මාණය වෙයි. ඒ නිසා අපි හිතනවා මේ නඩු ඉක්මන් කිරීම පිළිබඳව තෝරා ගන්න ලද ශේස්ත්‍රවලට යම් දිනවකවානුවක් අපි නියම කළ යුතුයි. ඒ ළමා අපරාධයක් නම් කවර කාලෙකින් අවසන් වෙයි. ඒ මිනිමරුවක් නම් කවර වෙනකොට අවසන් වෙයි. එය සාමාන්‍ය අපරාධ නඩුවක් නම් කවද වෙනකොට අවසන් වෙයිද කියලා කාල නිර්ණය සහිත වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරනවා. ඒ කාල නිර්ණයට අනුව අපේ රටේ අධිකරණ පද්ධතිය මෙහෙයුම සඳහා අපි මැදිහත් වෙන සූදානම්. ස්තුතියි. අපේ කාල වේලාව ඉක්ම යමින් පවතිනවා. අපි සතියකට සැරයක් කතා කරයි. අපිට ඒ තරමටම කතා කරන්න දේවල් තියෙනවා. අද අපි සෑහෙන දේවල් කතා කරා. ඒ වගේම තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඒ වගේම මම කියන්න ඕනේ මේ අපි කතා කරන හැම දෙයකටම දේශපාලනික වටිනාකමක් තියෙනවා. එතකොට අයියේ මේ ඔබ මේ එන කිසිම ප්‍රශ්නයක් අමානුෂික විදිහට දකින්නේ නැහැ. මම දකින්නෙත් නැහැ. අපි කවුරුත් දකින්නේ නැහැ. මොකද අපිට මේක හරි මානුෂවාදී තැනකින් අවසන් කරන්න ඕනේ. සහ මේ සංවාදයේ නිර්මාණය වන්නේම තවදුරටත් නරඹන්නෙක් කරන්නවත් අසන්නෙක් කරන්නවත් හිතාගෙන නෙවෙයි. ඒ හැමෝම සහභාගී කරගෙන වඩාත් හොඳ දේශපාලන සංස්කෘතියක් උදෙසා ගමනක් යන්න ඕන නිසා. එතකොට ඒ වගේ වැදගත්කමක් තියෙන අවකාශයක දේශපාලන සංවිධානයක මැදිහත් වීම ඊටාම වටිනවා. සහ එම මැදිහත් වීමේ වගකීම මම හිතන්නේ ඔබ ගන්නවා. එතකොට අපි කතා කරමු. අපි සතියකට සැරයක් කතා කරමු. ඔබට පුළුවන් කෙලින්ම අහන්න. අපි කෙලින්ම කියන්න. ස්තුතියි. Ask AKD සමග හමු වෙමු.